මානව ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය පසුගිය වීඩියෝව තුලින් අපි හොඳ ආකාරව අධ්‍යයනය කළා. මම හිතනවා ඔබට දැන් ඒ පිළිබඳව හොඳ දැනුමක් තිබෙනවා කියලා. අපි දෙවෙනි පියවරට එන්නේ මේ වීඩියෝ තුලින් මම බලාපොරොත්තු වෙන්නේ මානව ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව ඔබට පැහැදිලි කරන්න. මේක ඉතා ගැඹුරට යන පාඩමක්. නමුත් මම මේ සියලු පැහැදිලි කිරීම කරන්නේ දරුවනේ ඔබ සාමාන්‍ය පෙළ දරුවන් කියලා හිතාගෙන ඒ සාමාන්‍ය පෙළ දරුවන්ට ගැලපෙන ආකාරයට. අපි මුලින්ම බලන්නේ මොකක්ද මේ ආහාර ජීර්ණය කියලා කියන්නේ. ඔබ දන්නවා අපි සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ තමයි අපේ ආහාරයත් එක්ක අපි ලබා ගන්න කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ වගේ සංකීර්ණ සංඝටක. මේවා ඍජුවම අපේ ශරීරයට උරා ගන්න බෑ. ශරීරයට උරා ගන්න නැත්නම් අවශෝෂණය වෙන්න පුළුවන් වෙන විදිහට සරල සංඝටක බවට පරිවර්තනය වෙන්න ඕනේ. ඊටම සරලව අපි කතා කළොත් මේ ක්‍රියාවලිය තමයි ආහාර ජීර්ණය. නමුත් අපි අර්ථ දැක්වීමක් කරනකොට මීට වඩා ටිකක් සංකීර්ණව අර්ථ දක්වනවා. මෙන්න මෙවැනි ආකාරයට ඔබට අර්ථ දැක්වීම මතක තියාගන්න පුළුවන් නම් ආහාර ජීර්ණය පිළිබඳව ඒ වඩාත්ම සාර්ථක වෙනවා. අපි ලබා ගන්න සංකීර්ණ ආහාර සංඝටක අපේ සිරුරට අවශෝෂණය වෙන්න පුළුවන් වෙන පරිදි එන්සයිම් වල ආධාරයෙන් සරල සංඝටක බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාවලිය තමයි අපි ආහාර ජීර්ණය කියලා කියන්නේ. නැවත වතාවක් මම ඔබට පැහැදිලි කරනවා ආහාර ජීර්ණය පැහැදිලි කරන්න කියලා කිව්වොත් එහෙම ඔබ කියන්නේ අප ලබා ගන්නා සංකීර්ණ ආහාර සංඝටක සිරුරට අවශෝෂණය විය හැකි පරිදි එන්සයිම් වල ආධාරයෙන් සරල සංඝටක බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාවලිය ආහාර ජීර්ණය නම් වෙනවා. ඉතින් ආහාර ජීර්ණය පිළිබඳව අපි ඉගෙන ගත්තයින් පස්සේ අපි බලමු ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව අපේ ආහාර ජීර්ණ පද්ධතිය. ඔබ දැනගන්න ඕනි මානව ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණය සිදුවන ස්ථාන අපි හතරකට බෙදනවා. ඔබට තිරේ දකින්නට ලැබෙනවා මානව ආහාර ජීර්ණ පද්ධතියේ ආහාරයේ ජීර්ණය සිදුවන ස්ථාන හතරක් තියෙනවා. ඒ තමයි මුඛය නැත්නම් මුඛ කුහරය, ආමාශය, ග්‍රහණීය සහ කුඩා අන්ත්‍රය. නැවත වතාවක් මතක තියාගන්න මොනවද මානව ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය සිදුවන ස්ථාන හතර වෙන්නේ? මුඛය, ආමාශය, ග්‍රහණීය සහ කුඩා අන්ත්‍රය. ඒ වගේම අමතක කරන්න එපා කුඩා අන්ත්‍රයේම කොටසක් තමයි ග්‍රහණීය කියලා කියන්නේ. ග්‍රහණීය කියන්නේ කුඩා අන්ත්‍රයේ ආරම්භක කෙළවර. කොහොම නමුත් අපි අපේ පහසුව තකා මානව ආහාර ජීර්ණ පද්ධතියේ සිදුවන ජීර්ණ ක්‍රියාවලිය මුඛය තුල සිදුවන ජීර්ණය, ආමාශය තුල සිදුවන ජීර්ණය, ග්‍රහණීය තුල සිදුවන ජීර්ණය සහ කුඩා අන්ත්‍රයේ සිදුවන ජීර්ණය කියලා අපි පියවර හතරකට බෙදලා විස්තර කරනවා. ඊට පස්සේ මම කතා කරන්න සූදානම් වෙන්නේ ඔන්න අපේ මුඛය තුල සිදුවෙන ආහාර ජීර්ණය. ඔබ දන්නවා අපි ආහාරයේ පළමුවෙන්ම අපි අත්වලින් හුවාගන්නේ මුඛයට. අපි මුලින්ම බලමු මුඛය තුල සිදුවෙන ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව. ළමයි අපේ මුඛය නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරන විදිහට කට තුලදී සිදුවෙන ආහාර ජීර්ණ ක්‍රියාවලිය ප්‍රධාන අදියර දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි භෞතික ජීර්ණය සහ රසායනික ජීර්ණය. ආහාරය ජීර්ණය මුඛය තුලදී සිදුවෙන ආකාර අනුව අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි භෞතික ජීර්ණය, අනික තමයි රසායනික ජීර්ණය. මම පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ භෞතික ජීර්ණය පිළිබඳව. ඔබට පේනවා සරලව කිව්වොත් මේ භෞතික ජීර්ණය තුළදී සිදුවෙන්නේ අපි ලබා ගන්න ආහාරය අපේ දත් දිව ආධාර කරගෙන කුඩා කැබලි බවට පරිවර්තනය කිරීම. යලිත් වතාවක් මුඛය තුළදී සිදුවෙන භෞතික ජීර්ණය කියන්නේ මොකක්ද කියලා ඔබ අහනකොට ඔබට පැහැදිලි කරන්න පුළුවන් අපි ලබා ගන්නා ආහාරවල විශාල කුට්ටි අපේ දත් දිව වගේ දේවල් ආධාර කරගෙන කුඩා කොටස් බවට පරිවර්තනය කිරීම තමයි භෞතික ජීර්ණය. විශේෂයෙන් මේ සඳහා අනිත් ඔක්කොටම වඩා දත් ආධාර වෙන බව පැහැදිලි කළොත් ඉතාමත්ම නිවැරදි. ඉතින් ඒ නිසා අපි භෞතික ජීර්ණය පිළිබඳව මුලින්ම කතා කරනවා. පොඩ්ඩක් අහගෙන ඉන්න මේ භෞතික ජීර්ණය ගැන කතා කරනකොට මේ භෞතික ජීර්ණය එක්තරා ආකාරයකට රසායනික ජීර්ණ ක්‍රියාවලියට දායක වෙනවා. ඒ මොකද ආහාරයේ කුඩා කැබලි වලට කැඩෙනවා කියලා කියන්නේ. ඒ ආහාර කුට්ටියේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. අන්න එතකොට ජීර්ණ යුෂ නැත්නම් එන්සයිම ඒ සමග ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙලා අදාළ ජීර්ණ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය වැඩි වෙන වග ඔබ මතක තියාගන්න. මොකද 10 ශ්‍රේණියේදී රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය කියලා ඔබ පාඩමක් හදාarලා තිබෙනවා. ඒකදී ඔබ දන්නවා ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් මේ මුඛය තුළදී සිදුවෙන භෞතික ජීර්ණය
ඊටාම වැදගත් වෙනවා රසායනික ක්‍රියාවලිය වේගවත් කරන්න. ඊළඟට දැන් මේ මුඛය තුළද සිදුවෙන භෞතික ජීර්ණය පිළිබඳව අපි සවිස්තරාත්මකව අධ්‍යයනය කරද්දී අපිට මුඛයේ පවතින දත් වර්ග පිළිබඳව කතා කරන්න ඕනේ. මොකද මේ දත් තමයි මේ භෞතික ජීර්ණයට ප්‍රබල ලෙසම දායක වෙන්නේ. දැන් මම අහුවා පුංචි ළමයි ඔබේ. වැඩුණු මිනිහෙක්ගේ කටේ මුඛේ දත් වර්ග කීයක් තියෙනවද? පැහැදිලිවම දත් වර්ග 4ක් තිබෙනවා. එකක් තමයි කෘන්තක, අනික තමයි රදනක, අනික තමයි පුරස්චාරුවක, අනික තමයි චාරුවක. මේ කටේ ඉදිරිපස කලාපයේ තියෙන කෘන්තක. ඒ වගේම ඔබට පේනවා මෙතන මෙන්න මෙතන සහ මෙතන දත් වර්ග 4ක් තියෙනවා බොහොම උල් විදිහට. ඒ තමයි රදනක. ඔබට රූපේ දිහා අධ්‍යයනය කළත් ඉතාම පැහැදිලිව පේනවා ඉදිරියෙන්ම තියෙන්නේ කෘන්තක දත්, ඊගාවට රදනක දත්, ඊගාවට අර අපි හක්කට යනකොට අන්න හම්බ වෙනවා අර වලගොඩේ ටිකක් පවතින දත් වර්ග පේනවා ඔබට. ඒ තමයි පුරස්චාරුවක. ඒ වගේම හක්කේ ඇතුළෙන්ම තියෙන්නේ අන්න චාරුවක දත්. එතකොට අන්න වැඩුණු මිනිහෙක්ගේ මුඛය තුළ දත් වර්ග කීයද තිබෙන්නේ? ඊටාම පැහැදිලි 4යි. කෘන්තක, රදනක, පුරස්චාරුවක සහ චාරුවක. වැඩුණු මිනිහෙක්ගේ කටේ දත් ඔක්කොම කීයක් තියෙනවද? ඊටාම පැහැදිලිව දත් 32ක් තියෙනවා. වර්ග 4යි, දත් සංඛ්‍යාව 32යි. දත් සංඛ්‍යාව 32යි. උඩ හනුවේ දත් 16යි, යට හනුවේ දත් 16යි. එහෙනම් උඩ හනුවේ සහ යට හනුවේ එකතුව දත් 32ක් තිබෙනවා. එතකොට අපි මේ බැලුවොත් දන්ත සූත්‍රය පිළිබඳව. මොකක්ද ওই දන්ත සූත්‍රයක් කියලා කියන්නේ? ඔබට තීරය වෙනවා. පුංචි ළමයි දන්ත සූත්‍රයක් කියන්නේ කටේ හරි අර්ධයක උඩ හනුවේ සහ යට හනුවේ දත් පිහිටලා තිබෙන රටාව. මම නැවතත් කියන්නම්. කටේ එක අර්ධයක් අපි අරන් බැලුවොත් මේ අර්ධය කියලා හිතන්න. මේ අර්ධේ දැන් ඡායාරූපේ පේන මුඛයේ අර්ධය කියලා හිතන්න. අර්ධයේ උඩ හනුවේ සහ යට හනුවේ දත් පිහිටා තිබෙන රටාව තමයි දන්ත සූත්‍රය කියලා කියන්නේ. මෙන්න වැඩුණු මිනිහගේ දන්ත සූත්‍රය ඔබ තිරය තුල දකිනවා. කෘන්තක දත් පහළ හනුවේ 2යි, ඉහළ හනුවේ 2යි, රදනක දත් 1යි, පුරස්චාරක දත් 2යි, මේ කටේ අර්ධයක චාරක දත් 3යි. එතකොට මුළු දත් සංඛ්‍යාව ඔබට පේනවා දත් 16ක් වෙලා බලන්න 2යි, 4යි, 6යි, 8යි, 10යි, 13යි, 16යි. අන්න කටේ දත් සංඛ්‍යාව එක අර්ධයක 16යි. එහෙනම් මුළු කටම බැලුවොත් මුළු මුඛය පුරාම පැතිරලා තිබෙන දත් සංඛ්‍යාව බැලුවොත් ඊටාම පැහැදිලි දත් 32ක් තියෙනවා. ඒ වගේම මේ දන්ත සූත්‍රය යොදාගෙන අපිට විභාගෙදී ඇහුවොත් එක් දත් වර්ග මුඛය තුල තියෙන සංඛ්‍යාව අපිට පැහැදිලිව කියත හැකියි. දැන් බලන්න කෘන්තක දත් මිනිස් මුඛය තුල වැටුණු මිනිහෙක්ගේ කෘන්තක දත් කීයක් තියෙනවද කියලා ඇහුවොත් පුංචි ළමයි ඊටාම පැහැදිලිව ඔබට කියත හැකියි. බලන්න දන්ත සූත්‍රය දිහා හොඳ කෘන්තක දත් පහළ හනුවේ 2යි, ඉහළ හනුවේ 2යි, ඒ තියෙන්නේ කටේ අර්ධයක. එතකොට 4යි, මුළු කටේම 8යි. බලන්න රදනක දත් බැලුවොත් දන්ත සූත්‍රයේ තියෙන රදනක 1යි කියලා උඩ හනුවේ 1යි, පහළ හනුවේ 1යි, ඒ කටේ අර්ධයක මුඛයේ අර්ධයක. එනම් මුළු මුඛය තුලම දත් තියෙන්නේ රදනක දත් 4යි. පුරස්චාරක දත් බැලුවොත් 2යි, 4යි, කටේ අර්ධයක. එහෙමනම් මුළු කට තුලම නැත්නම් මුඛය තුලම තියෙන්නේ දත් 8යි. එතකොට චාරක දත් බැලුවොත් අර්ධයක තියෙන්නේ 3යි, 6යි. එනම් මුළු මුඛය තුලම තියෙන්නේ 12යි. අන්න මේ කතා කළේ වැඩුණු මිනිහෙක්ගේ මුඛය තුල පවතින දත් වර්ග සහ දත් සංඛ්‍යා පිළිබඳව. ඕක තමයි වැඩුණු මිනිහගේ දන්ත සූත්‍රය මම මේ තිරේ දාලා තියෙන්නේ. මේක මතක තියාගන්න අපේ ළමයි බොහොම සරල ක්‍රමයකට ක්‍රූර පුචා 2123 2123 මම හිතන්නේ හොඳ සරල ක්‍රමයක්. ඔබට වැඩුණු මිනිහගේ දන්ත සූත්‍රය මතක තියාගන්න. ක්‍රූර පුචා 2123 2123 යලි සැරයක් මම මතක් කරන්නම්. ක්‍රූර පුචා 2123 2123. සරලව මේක මතක තියාගෙන හිටියොත් වැඩුණු මිනිහගේ මුඛය තුල තියෙන දත් වර්ග තියෙන සංඛ්‍යා තියෙන සීමා පිළිබඳව ඔබට හොඳටම පේනවා. ඒ වගේම තමයි මේ ඡායාරූපයේ ඔබට ඒ දත් වර්ග ඉතාමත්ම පැහැදිලිව දකින්න පුළුවන්. අපි පොඩ්ඩක් අපේ පුංචි දරුවෙක්ගේ දන්ත සූත්‍රය දිහාවටත් අපි යොමු වෙමු. දැන් පුංචි ළමයින්ගේ කටේ තියෙන අපේ තියෙන දත් වලට කලින් ආපු දත්නේ ඔබට මතකයි පුංචි කාලේ ඔබට ආව දත් එක්තරා කාලයක දත් හැලුණා. ඔක්කොම එකතු කරලා ඔයගොල්ලෝ දුන්නේ කාටද?
ඔව් පුංචි කාලේ නම් ඔබ දුන්නේ ලේනට. එහෙනම් ලේනට දීපු මුළු දත් සංඛ්‍යාව කීයයිද? ඊටාම පැහැදිලිව 20යි. ඒ කියන්නේ කිරි දත් කියලා කියනවා. ඒ කියන්නේ తాවකාලික දත්. ඒක මිනිසා ශීරපයි සත්‍යයක් නිසා ඒ දීවාරී දන්තීය දන්ත න්‍යාසයක් දැක්වීම ක්ෂීරපයි ලක්ෂණයක්. ඉතින් මෙන්න මිනිස් මුඛය තුල පවතින කුඩා ළමයෙකුගේ මුඛය තුල පවතින දත් සංඛ්‍යාව නම් 20යි. ඒතකොට දත් වර්ග සංඛ්‍යාව දත් වර්ග 3යි තියෙන්නේ. මොනවද කුඩා ළමයෙක්ගේ නැත්තේ? පැහැදිලිව මතක තියාගන්න. කුඩා ළමයෙක්ගේ මුඛය තුල පුරස්චාරවක දත් නම් නැහැ. පුරස්චාරවක දත් නම් නැහැ. එහෙනම් අන්න කෘන්තක, රදනක සහ චාරවක දත් පමණයි තිබෙන්නේ. අන්න ඒ නිසා අපිට කුඩා ළමයෙක්ගේ දන්ත සූත්‍රය මෙන්න මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන්. මේ බලන්න ක්‍රූර පුචා 2102කින් 2102 මෙන්න මම යලිත් ඔබට මතක් කරනවා කුඩා ළමයෙක්ගේ පුංචි ළමයෙක්ගේ කටේ චාර්වක දත් තියෙනවා. හැබැයි පුරස්චාර්වක දත් නැහැ. ඒ නිසා අර වැඩුණු මිනිහගේ දන්ත සූත්‍රයේ පොඩි සංස්කරණයකට ලක් වෙනවා. කුඩා දරුවෙකුගේ දන්ත සූත්‍රයට යනකොට ක්‍රූර පුචා 2102කින් 2102. ඉතින් ඔබ බලන්න ඇහුවොත් එහෙම පුංචි ළමයෙකුගේ කටේ කෘන්තක දත් කීයද? ඊටාම පැහැදිලිව කෘන්තක දත් කටේ අර්ධයක නම් 4යි, මුළු කටේ 8යි. අපේ වැඩුණු මිනිහෙගේ මුඛය තුල තියෙන දත් සංඛ්‍යාවට මුළුමනින්ම සමානයි. රදනක දත් බැලුවත් ඒක කුඩා ළමයෙකුගේ දත් තියෙන්නේ කටේ අර්ධයක 1යි, 1යි උඩහණුව 1යි යටහණුව 1යි මුළු කට තුලම මුඛය තුලම 4යි අපේ දත් සංඛ්‍යාවටම සමානයි. පුරස්චාරක බැලුවොත් අපිට තියෙනවා කටේ 8ක්. උඩහණුවේ 2යි, එක අර්ධයක පහළහණුවේ 2යි අර්ධයක බැලුවොත් එතකොට මුළු මුඛය තුලම තියෙන දත් වර්ග දත් 8යි. නමුත් වර්ග නෙවෙයි දත් 8යි. නමුත් ඔවුන්ගේ පුරස්චාරවක දත් කුඩා ළමයෙක්ගේ පුරස්චාරවක දත් නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඔබට බිඳුවයි කියලා පේනවා. මෙන්න චාර්වක දත් පුංචි ළමයින්ගේ තියෙනවා. ඔව් තියෙනවා. චාර්වක දත් තියෙන්නේ දන්ත සූත්‍රයේ බැලුවොත් කටේ එක අර්ධයක මේ මුඛයේ ඇතුලේ තියෙන හක්ක ප්‍රදේශයේ 2යි, මෙතන 2යි, මේ පැත්තේ 2යි, මේ පැත්තේ 2යි. ඒ අයගේ තියෙන්නේ දත් සංඛ්‍යාව කුඩා දරුවෙක්ගේ චාර්වක දත් සංඛ්‍යාව 8යි. ඒක පැහැදිලිව මතක තියාගන්න. ටිකක් ඔබ තරුණ වියට එළවෙනකොට තමයි ඔය දත් ටික හැලිලා ඔබට ඔය කුඩා දරුවෙක්ගේ දත් ටික හැලිලා ඒ කියන්නේ తాවකාලික දත් හැලිලා සාමාන්‍ය ඔය ඉස්කෝලේ පුංචි පන්තිවල ඉන්නකොට මම හිතන්නේ 3-4 වගේ පන්තිවල ඉන්නකොට ඔය දත් ටික හැලිලා ඔබේ ස්ථිර දත් එන්න ගන්නවා. ඒ ආවත් ඔය චාර්වක දත් වල අවසාන දත එන්න යම් කාලයක් ගත වෙනවා. ඒක අපි ඔය ඥාන දත් කියලා එහෙම කියනවා. ඒ විවිධ මතෝස්සේ දිනවා. දැනට මම හිතනවා ඔබට මේ පිළිබඳ දැනුම ලැබුණා. ඉතින් මුඛය තුළදී සිදුවෙන භෞතික ජීර්ණය ඔබ හොඳටම මේ වෙනකොට හදාරලා ඉවරයි. පුංචි ළමයි දැන් අපි විශ්සෙනවා ඔබ තිරය තුල දකිනවා මේ කතා කරන්නේ මුඛය තුල සිදුවෙන රසායනික ජීර්ණය පිළිබඳ. ඔබ මතක තියාගන්න ඕනේ. අපි ආහාර පළවෙනි වරට ඇතුල් කරන මුඛය තුලදීම තමයි භෞතික ජීර්ණ ක්‍රියාවලියට අමතරව රසායනික ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. මේ රසායනික ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ කරමින් මුඛය තුල ජීර්ණය වෙන්නේ කාබෝහයිඩ්‍රේට් පවුලේ කොටසක්. ඒ කියන්නේ පිෂ්ඨය. පිෂ්ඨය කියන කාබෝහයිඩ්‍රේට් සංඝටකය තමයි ආහාරයේ රසායනික ජීර්ණය ආරම්භ කරමින් මුඛය තුලදී පළවෙනි වරට ජීර්ණ ක්‍රියාවලිය ලක් වෙන්නේ. ඔබ දන්නවා අපේ කෙලත් එක්ක මේ ආහාරය මිශ්‍ර වෙනවා. අන්න මිශ්‍ර වෙනකොට ඒ ආහාරයේ තිබෙන පිෂ්ඨය කේටිය සමග මිශ්‍ර වෙලා තිබෙන ටයලින් කියන එන්සයිමෙන් මේ පිෂ්ඨය අර්ධ ලෙස ජීර්ණය වෙලා මෝල්ටෝස් බවට පත් වෙනවා. පිෂ්ඨය අර්ධ ලෙස ජීර්ණය වෙලා මෝල්ටෝස් බවට පත් වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා. මෝල්ටෝස් කියලා කියන්නේ පිෂ්ඨය අර්ධ ජීර්ණයේ ප්‍රතිඵලයක්. පිෂ්ඨය අර්ධ ජීර්ණයේ ප්‍රතිඵලයක්. සමහර වෙලාවට පිෂ්ඨයේ තියෙන දෙයක් මද වෙලාවක් ඔබ හප ඉන්නකොට මුඛය තුල දාලා ෂූටි නිකන් ලාවට වගේ පුංචි පැණි රසක් දැනෙනවා. ඒ හේතුව තමයි අර පිෂ්ඨයේ ටික ජීර්ණය වෙලා මෝල්ටෝස් බවට පරිවර්තනය වීම. එහෙනම් මතක තියාගන්න. ආහාරයේ රසායනික ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ අපේ මුඛ කුහරය තුලමයි. ඒකෙදි ආහාරයේ පවතින පිෂ්ඨය කේටියේ පවතින ටයලින් කියන එන්සයිමයත් එක්ක මිශ්‍ර වෙලා. කේටියේ පවතින ටයලින් එක මිශ්‍ර වෙලා අන්න මෝල්ටෝස් කියන සංඝටකයේ බවට පරිවර්තනය වෙනවා. ඒක ඉතාමත්ම හොඳට ඔබ මතක තියාගන්න ඕනේ.
මොකෙන් පස්සේ නම් ආහාරය එන්නේ ග්‍රසනිකාවට. හැබැයි ඊට කලින් අපි චුට්ටක් කතා කරන්න ඕනේ අපේ කේට ග්‍රන්ථි පිළිබඳව. ඔබ දැනගන්න ඕනේ මේ කේට ග්‍රන්ථි ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඉතා වැදගත් දෙයක් සිදු කරනවා අපේ කේට ග්‍රන්ථි. මේ කේට ග්‍රන්ථි යුගල 3ක් අපිට පිළිලා තිබෙනවා. එකක් තමයි කන දෙපැත්තේ තියෙනවා පැරොටික් ග්‍රන්ථිය. ඒ වගේම තමයි එන මේ සීමාවේ තිබෙනවා පැරොටික් ග්‍රන්ථි යුගලක් තිබෙනවා කන දෙපැත්තේ. ඒ වගේම මෙන්න මේ සීමාවේ තිබෙනවා උප ඌර්ධව හනුක ග්‍රන්ථි යුගලක්. උප ඌර්ධව හනුක ග්‍රන්ථි යුගලක්. ඒ වගේම මේ දිවට යටින් තිබෙනවා ග්‍රන්ථි යුගලක් අපි කියනවා අදෝජීව ග්‍රන්ථි. මෙන්න මේ ග්‍රන්ථි වල තමයි කේටය නිපද වෙන්නේ. මේ කේටය තුල තමයි ඔබට දකින්න පුළුවන් වෙන්නේ කේටය තුල තමයි අර පිෂ්ඨය ජීර්ණය කරන ටයලින් කියන එන්සයිමේ තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න මේ ටයලින් කියන එන්සයිමේ ක්‍රියාත්මක වෙන්නේ පිෂ්ඨයේ මුඛයේ පවතින භාෂ්මික මාධ්‍යයක් තුළ. මුඛයේ තුල කේටයත් එක්ක මිශ්‍ර වෙච්ච ආහාරයට ඇති වෙන්නේ භාෂ්මික මාධ්‍යයක්. ඒ භාෂ්මික මාධ්‍ය තුළ තමයි ටයලින් එන්සයිමය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් දැන් අපි මුඛයේ තුලදී රස බහුදික ජීර්ණයේ ලකුණ ආහාරය ඊට පස්සේ අන්න රසායනික ජීර්ණයක් ආරම්භ වුණා. පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පරිවර්තනය වුණා. දැන් ආහාරය යන්නේ මුඛ කුහරයෙන් පස්සේ ඔන්න එනවා අපි ගිලින අවස්ථාව ග්‍රසනිකාවට එනවා. ග්‍රසනිකාව. ඔබට පේනවා මේ ග්‍රසනිකාව ඔබ අහලා තියෙනවා මීට කලින් අපේ පළවෙනි වීඩියෝ තුල ඔබ දැක්කා. ඔබට ඉගෙන ගන්න හැකියාව ලැබුණා. ග්‍රසනිකාව කියන්නේ ආහාර මාර්ගයටයි ශ්වසන මාර්ගයටයි කියන දෙකටම පොදු කුටීරයක්. අපි ගන්න ආහාරයත් එනවා ඒ වගේම අපි ලබා ගන්න අපි ආශ්වාස කරන වාතයත් මේ සියල්ලම ග්‍රසනිකාවට එනවා. ඒකින්ද ඊටාම පැහැදිලිව මතක තියාගන්න ග්‍රසනිකාව කියලා කියන්නේ ආහාර මාර්ගයටයි ශ්වසන මාර්ගයටයි කියන දෙකටම ඊටාම පොදු කුටීරයක්. පොදු කුටීරයක්. එතකොට ඒ වගේම තමයි මම පළවෙනි වීඩියෝවෙන් කිව්වා ආහාර ගුලිය ග්‍රසනිකාවට එනකොට ග්‍රසනිකාව පාත්‍රයේ තිබෙන විශේෂිත ව්‍යුහයක්. ඒ ව්‍යුහය තමයි අපජීවිකාව. ඒ අපජීවිකාවෙන් ශ්වසන මාර්ගය වහනවා. ආහාරය ශ්වසන මාර්ගයේ පිවිසීම වළක්වනවා. ඊට පස්සේ මේ ග්‍රසනිකාවේ තමයි නිල වශයෙන් ආහාර මාර්ගයේ ශ්වසන මාර්ගය ආරම්භ වෙන්නේ. මම කියලා තියෙනවා බෙල්ල ඉදිරි කලාපයෙන් යන්නේ ශ්වසන මාර්ගයේ. ඊට ඇතුළතින් තමයි ආහාර මාර්ගය යන්නේ. ඒ වගේම අපි ග්‍රසනිකාවෙන් පස්සේ ආහාරය පිවිසෙන්නේ කොහටද? ග්‍රසනිකාවෙන් පස්සේ ආහාරය පිවිසෙන්නේ අන්න ස්රෝතයට. මම පළවෙනි වීඩියෝව තුල ඒක පැහැදිලි කළා. පළවෙනි වීඩියෝව තුලදී කිව්වා මේක පේශිමය නාලාකාර ව්‍යුහයක්. ඒ වගේම අද අපි සවිස්තරාත්මකව බලමු. අපි තිරේ ඊගාව රූප රාමුව අපි ඊගාව රූප රාමුවට යන්නයි සූදානම් වෙන්නේ. ඒකෙදි ඔබට ග්‍රසනිකාව පිළිබඳව කතා කළාට පස්සේ අන්න ස්රෝතය පිළිබඳව යමක් දැනගන්න පුළුවන්. ග්‍රසනිකාවෙන් පස්සේනේ මේ ආහාරය එන්නේ අන්න ස්රෝතයට. මේක පේශිමේ නාලාකාර ව්‍යුහයක්නේ. එතකොට අන්න ස්රෝතය තුලින් ආහාරය ගමන් කරන්නේ ඊටාම් විශේෂ ක්‍රමයකට. ආහාර ගුලිය අන්න ස්රෝතයට ඇතුල් වුණාම මේක පේශිමේ නාලාකාර ව්‍යුහයක් කියලා මම මේක මෙන්න මෙහෙම මේ ආහාර ගුලිය ඇතුල් වෙන කලාපය යම් ප්‍රමාණයකට විස්තරණය වෙනවා. ඊට පස්සේ ඒ හරිය මෙහෙම සංකෝචනයේ ලක් වෙනකොට ආහාරය පල්ලෙහා කලාපයට පිවිසෙනවා. එතකොට අන්න ස්රෝතය තුලින් ආහාරය ගමන් කරනකොට මෙන්න මෙවැනි ආකාරයට අන්න ස්රෝතය දිගෑරීම, ඇකිලීම මේ විදිහට ඔන්න හොම් වෙනවා. ඒ ක්‍රියාවලියට කියන්නේ ක්‍රමාකුංචනය කියලා. එහෙනම් ක්‍රමාකුංචන තරංග ඇති වෙමින් තමයි ආහාරය අන්න ස්රෝතය ඔස්සේ පහළට ගමන් කරන්නේ. ආහාරය අන්න ස්රෝතය ඔස්සේ පහළට ගමන් කරන්නේ ක්‍රමාකුංචනය තුලින්. දැන් ඔබට මේ වීඩියෝව බැලුවොත් ඔන්න ඊටාම පැහැදිලිව පේනවා මුඛය තුල ආහාරය තැලෙනවා. හොඳට බලන්න ඉන්න වීඩියෝ දිහා. ආහාරය මුඛය තුලින් තැලෙනවා. ඊට පස්සේ තමයි ගිලින්නේ. ඒ වගේම ඔබට පේනවා ආහාර ගුලිය. ඔව් අපි අන්න දැන් ග්‍රසනිකාවට පිවිසලා තියෙන්නේ. ග්‍රසනිකාවට පිවිසලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු ආහාරය පිවිසෙන ආකාරය. අන්න අපජීවිකාව ක්‍රමානුකූලව වැහුණු ආකාරය ඔබ දැක්කා. අන්න දැන් අන්න ස්රෝතය ඔස්සේ ආහාරය පහළට එනවා. ඔබට පේනවා අර ඒක ආහාරයත් එක්ක විස්තරණය වෙනවා, සංකෝචනය වෙනවා. අන්න ආහාරය පල්ලෙහාට ගමන් කරන රටාව ක්‍රමාකුංචනය.
දැන් මේ තියෙන්නේ ඔබ දකින්නේ තිරය තුල අන්න ස්රෝතයේ දැන් නම් කොටසක් අපි ඔන්න දික්කරක් අරගෙන පෙන්නනවා. අර ආහාරය ඇතුල් වෙච්ච කලාපයේ විස්තර වෙලා තියෙනවා. ඊට පස්සේ ඔබ සංකෝචනය වෙනකොට තමයි ආහාරය ආපහු පහළ කලාපයට තල්ලු වෙලා යන්නේ. ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ක්‍රමාකුංචනය කියලා. එහෙනම් ඊටාම පැහැදිලිව පුංචි ළමයි ඔබ මතක තියාගන්න ඕනේ. ක්‍රමාකුංචනයෙන් තමයි ආහාරය. අන්න ඔබට ඊටා පැහැදිලි රූපයක් වෙන්නේ. ආහාරය අන්න ස්රෝතයේ ඔස්සේ ගමන් කරන්නේ ක්‍රමාකුංචන ආකාරයට. ඊටා පැහැදිලිව ඔබ දකින්න. ඊට පස්සේ ඔන්න ආහාරය එන්නේ අපේ ආමාශයට. කතා කරන්න සූදානම් වෙන්නේ ආමාශය තුලදී සිදුවෙන ආහාරයේ ජීර්ණය පිළිබඳ. මේක මල්ලක් වැනි වේවයක්. බලාගෙන ඉන්න හොඳද? වීඩියෝ දිහා. ඔව්. රූපරාමෝතින් අතර වෙයි අපි බලන්න ඉමු ආමාශය. ඔබට ආමාශයේ හැඩය ඔබට පේනවා. ඔය ආමාශයට තමයි ආහාරය එන්නේ. බලන්න ආහාරය එනවත් එක්කම ආමාශයට පළවෙනි සිදුවීම මොකක්ද වෙන්නේ? පළවෙනි සිදුවීම තමයි මේ ආහාරයත් එක්ක ගැටෙනවා ආමාශික යුෂ. ආහාරය තුල ගැටෙන්නේ ආමාශික යුෂ. ආමාශික යුෂය තුල මොනවද පවතින්නේ? ඔබ දකිනවා ආහාරය ආමාශයට ඇතුල් වෙන ආකාරය. ඊට පස්සේ තමයි ඒ ආහාරය ගැටෙන්නේ ආමාශික බිත්තිය මගින් ශ්‍රාවය වෙන ආමාශික යුෂත් එක්ක. ආමාශික යුෂය තුල ප්‍රධාන වශයෙන්ම පවතින සංඝටකයක් තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. අපේ පරීක්ෂණාගාරයේ තියෙන තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්‍රාවය වෙනවා. ඒ ශ්‍රාවය වෙනවත් එක්කම මෙතෙක් වෙලා බාෂ්මික තත්වයේ පැවතුණු අර ආහාරය ආම්ලික වෙනවා. ඒකම පුංචිකමයි මතක තියාගන්න. ආහාරය ආම්ලික වෙනවත් එක්කම අර ටයලින් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වය අර පිෂ්ඨයේ මත ක්‍රියා කළ ටයලින් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වය නතර වෙනවා. ඇයි ටයලින් ක්‍රියා කරන්නේ කවදාවත් ආම්ලික මාධ්‍යයක. ටයලින් මුළුමනින්ම ක්‍රියා කරන්නේ බාෂ්මික මාධ්‍යයක් තුළ. ඉතින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ආම්ලිකතාවය නිසා ටයලින් වල ක්‍රියාකාරීත්වය නතර වෙනවා, ඇන හිටිනවා, නැත්නම් නිෂේධනය වෙනවා. ඒ වගේ මතක තියාගන්න ඕනේ. මේ ආමාශය යුෂයේ තිබෙනවා තවත් ප්‍රධාන එන්සයිමයක් පෙප්සින්. අන්න ආමාශය යුෂයේදී ආහාරය වැළඳ ගන්නවා අර ආම්ලික මාධ්‍ය තුළ පෙප්සින් කියන එන්සයිමය. පෙප්සින් ක්‍රියාත්මක වෙන්නේ පුංචි ළමයි. පෙප්සින් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රෝටීන මත. හොඳට මතක තියාගන්න පෙප්සින් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රෝටීන මත. ප්‍රෝටීන මත ක්‍රියාත්මක වෙලා පෙප්සින් මගින් ප්‍රෝටීන අර්ධ ජීර්ණයකට ලක් කරනවා. ප්‍රෝටීන ආමාශය තුලදී අර්ධ ජීර්ණයකට ලක් වෙනවා. ඒකෙදි ලැබෙන අතරමැදි ඵලය තමයි ප්‍රෝටීන අර්ධ ලෙස ජීර්ණය ලැබෙන ඵලය තමයි පොලිපෙප්ටයිඩ්. අන්න ප්‍රෝටීන ටික පරිවර්තනය වෙනවා පොලිපෙප්ටයිඩ් බවට. එහෙනම් ආමාශයේ සිදුවෙන ප්‍රධානම ජීර්ණ ක්‍රියාවලියක් තමයි ප්‍රෝටීන අර්ධ ලෙස ජීර්ණය වීම. ඒකට ආධාර වන එන්සයිමය තමයි පෙප්සින්. ඒ වගේම තමයි පෙප්සින් ක්‍රියාත්මක වෙන්නේ ආම්ලික මාධ්‍යයකදී. මේ ක්‍රියාවලියේදී ප්‍රෝටීන අර්ධ ලෙස ජීර්ණය කරලා පොලිපෙප්ටයිඩ් ලබා දෙනවා. ඒ වගේම ඔබ අමතක කරන්න එපා. අන්න විභාගයේදී ප්‍රශ්නයක් ඔබෙන් ඇහුවොත් ප්‍රෝටීන ජීර්ණය ආරම්භෙන්නේ කොහෙද? අන්න ආමාශය තුල. කවුරු මගින්ද මේ ආරම්භය සිදු කරන්නේ? අනිවාර්යයෙන්ම පෙප්සින් මගින්. කවුද පෙප්සින් ශ්‍රාවය කරන්නේ? ආමාශයක බිත්තිය තමයි ශ්‍රාවය කරන්නේ. මොන මාධ්‍යයකද පෙප්සින් ක්‍රියා කරන්නේ? අනිවාර්යයෙන්ම ආම්ලික මාධ්‍යයක. එහෙනම් යලිත් මම කතා කරනවා ප්‍රෝටීන මත ආමාශය තුලදී පෙප්සින් කියන එන්සයිමේ ක්‍රියාත්මක වෙලා අන්න පොලිපෙප්ටයිඩ් ලබා දෙනවා. අර්ධ ජීර්ණ ප්‍රතිඵලයක්. තවත් දෙයක් ඔබට මතක් කරගන්න ඕනේ. කුඩා දරුවෙක් වෙලා ඔබ හිටපු අවදීදී මෙන්න මේ පෙප්සින් වලට අමතරව කුඩා දරුවන්ගේ ආමාශය තුලදී රෙනින් කියන එන්සයිමයක් ශ්‍රාවය වෙනවා. ඔන්න මතක තියාගන්න මොකද්ද ශ්‍රාවය වෙන එන්සයිමය? රෙනින් කියන එන්සයිමය ශ්‍රාවය වෙනවා. මොකක්ද මේ රෙනින් වලින් කරන්නේ? කුඩා දරුවෙක් පුංචි කාලේ ඉඳන් බොන්නේ මව් කිරිනේ. කිරිනේ බොන්නේ. කිරිබී වැඩෙන දරුවෙක්නේ. අන්නේ කිරිබී වැඩෙන දරුවාගේ කිරි කැටි ගැසීම සඳහා තමයි මේ රෙනින් කියන එන්සයිමේ වැදගත් වෙන්නේ. ඒතකොට ජීර්ණ ක්‍රියාවලියට ඒක හොඳ රුකුලක් වෙනවා. අන්න කිරි කැටි ගැසීමේ ක්‍රියාවලිය සඳහා රෙනින් දායක වෙනවා. මම හිතනවා මේ වෙනකොට ඔබ සතුව නම් රෙනින් ශ්‍රාවයක් සිදු වෙන්නේ නැහැ. හැබැයි ඔබ උපතේ පටන්ම කිරි වේදක්වා බිව්වනම් සමහර වෙලාවට ඔබ සතුව
රෙනින් යම් ප්‍රමාණයක් ශ්‍රාව වෙන තිබුණා. ඔබ එලකිරි හරි කුමන හෝ දෙයක් මව්කිරි නැවැත්වුවට පස්සේ මේ දක්වා අඛණ්ඩව පානය කරා නම් රෙනින් යම් ප්‍රමාණයක් ශ්‍රාව වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා මේ වෙනකොට ඔබ සතුව රෙනින් ශ්‍රාව්‍ය වෙන්නේ නැහැ කියලා. හොඳයි. දැන් එහෙනම් ආමාශය තුළදී ආහාර ජීර්ණය පිළිබඳව ඔබ කතා කළා. ඒ වගේම අර වීඩියෝ දර්ශනය තුළ ඔබ දැක්ක ආමාශයට ආහාරය යහම ඒක හොඳට ඇඹරෙනවා. ඒක කැලෙනවා, කැළදෙනවා, පැය ගාණක්. මේ ආමාශය තුළ ආහාරය රැඳිලා තියෙනවා. දැන් මේ වෙනකොට ආහාරය මේක තලපයක් බවට පත් වෙලා තිබෙන්නේ. මේක හිමිහිට අන්න එනවා ග්‍රහණීය කියන කලාපයට. එහෙනම් අපි ආමාශයෙන් පස්සේ කතා කරන්නේ ග්‍රහණීය තුළ සිදුවෙන ජීර්ණය පිළිබඳව. උදාහරණවා ග්‍රහණීය කියලා කියන්නේ පුංචි ළමයි මේ කුඩාන්තරයේ ආරම්භක කෙළවර මේක යූ හැඩති කලාපයක්. යූ හැඩති කලාපයක්. මේ ග්‍රහණීය තුලදී තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිම ප්‍රමාණයක් වෙනකොට රූපරාමයේ පේන මේ යූ හැඩති කලාපය ඒ යූ හැඩති කලාපයේ තුල තමයි ආහාරය වැඩිම ජීර්ණ ක්‍රියාවලියක් සිදු වෙන්නේ ග්‍රහණීය තුල. අපි බලමු ආහාරයේ ග්‍රහණීයට අහම මොනවද වෙන විශේෂ සිදුවීම් කියලා. පළවෙනිම දේ තමයි ආහාරය ග්‍රහණීයට පැමිණි විගසම. මම හිතන්නේ අපිට යලිත් අපේ මුල් රූප රාමුවට එන්න පුළුවන් වෙනවා. ආහාරය ඔබ තව ටිකක් ඒ මුල් රූප රාමුව පිළිබඳව අධ්‍යයනය කළා නම් මට පේන්නේ හොඳයි. ඔබට තිරේ හොඳට පේනවා. ග්‍රහණීය කියන කලාපය අපි යම් වෙලාවක් නඳවලා තියෙනවා. මේ රූප රාමුව ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් වෙන විදිහට ඔබට හොඳට ග්‍රහණීය පේනවා. යූ හැඩති කලාපය. බලන්න ග්‍රහණීයට ඉහළින් ඔබ ඔය ඉංග්‍රීසියෙන් නම් කරලා තියෙන රූප රාමුවේ දකින්න විදියට ගෝල් බ්ලැඩර් කියලා ඔබට තියෙනවා. ඒ ගෝල් බ්ලැඩර් කියන්නේ පුංචි දරුවනේ පිත්තාශය. ඊට ඉහළින් liver කියලා කියන්නේ ඔබට පේනවා අක්මාව. එතකොට ඔන්න ආහාරය ග්‍රහණීයට පැමිණි විගසම ඔය ගෝල් බ්ලැඩර් නැත්නම් පිත්තාශය තුල ගබඩා වෙලා තියෙන පිත නැත්නම් පිත්තුෂය ඔන්න ග්‍රහණීය කරා ශ්‍රාව්‍ය වෙනවා. පිත්තුෂය ග්‍රහණීය කරා ශ්‍රාව්‍ය වෙනවා. පිත්තුෂය ගබඩා වෙලා තිබෙන්නේ පිත්තාශය තුල නැත්නම් ඔබේ රූප රාමුවේ පේන විදිහට ගෝල් බ්ලැඩර් එක තුල ඔය පිත නිපදවන්නේ පිත්තාශය තුල එහෙම නෙවෙයි. පිත නිපදවන්නේ අක්මාව තුල. ඒ අක්මාව තුල නිපදවන පිත තමයි తాවකාලිකව පිත්තාශය තුල ගබඩා වෙලා තියෙන්නේ. ඒ පිත තමයි ග්‍රහණීය වෙතට එන්නේ. යලිත් මම ඔබට ඒ රූප රාමුව පෙන්නන්නම්. ග්‍රහණීය තුලට පිත්තුෂය ශ්‍රාව්‍ය වෙනවා. ඒ එන්නේ පිත්ත ප්‍රණාලය ඔස්සේ. අපි තව ටික වෙලාවක් ඒ රූප රාමුව තියාගමු. පිත්ත යුෂය තුල තමයි පිත්තුෂය රැගෙන එන්නේ පිත්ත ප්‍රණාලය මගින්. එහෙනම් නැවතත් මම ඔබට මතක් කරනවා පිත නිෂ්පාදනය කරන්නේ අක්මාවේ, తాවකාලිකව ගබඩා කරන්නේ පිත්තාශය තුල. ඒක අරගෙන එන්නේ පිත්ත ප්‍රණාලය ඔස්සේ. ඒ වගේම ඔබ හොඳට බලන්න මෙතන තව අවයවයක් පේනවා පැන්ක්‍රීස් කියලා. ඒ කියන්නේ මේක අග්න්‍යාශය. ග්‍රහණීයට ආහාරය පැමිණි විගසම. ග්‍රහණීයට ආහාරය පැමිණි විගසම මේ පිත්තුෂයට අමතරව ඔබට පේනවා ඔය අග්න්‍යාශය තුළිනුත් අග්න්‍යාශයක යුෂ ශ්‍රාවය වෙනවා. ග්‍රහණීයට එනවා අග්න්‍යාශයක යුෂ. බලන්න මේ අග්න්‍යාශයක යුෂ අරන් එන්නේ අග්න්‍යාශයක ප්‍රණාලය. හැබැයි ඔබට හොඳට නිරීක්ෂණය කරනකොට පේනවා පිත්තුෂය අරගෙන එන පිත්තාශයටම පිත්තුෂය අරන් එන පිත්ත ප්‍රණාලය. අග්න්‍යාශයටම අග්න්‍යාශයක අරන් එන අග්න්‍යාශික ප්‍රණාලය. මේ දෙකම ග්‍රහණීය කියන කලාපයට සම්බන්ධ වෙන පෙර අර දෙන්න එකට එකතු වෙනවා. ඒකට අපි විශේෂ නමක් කියනවා අග්න්‍යාශික පිත්ත පොදු ප්‍රණාලය කියලා. එහෙනම් ඔබ හොඳටම තේරුම් ගන්න ඕනේ අග්න්‍යාශික යුෂ ග්‍රහණීයට අරන් එන අග්න්‍යාශික ප්‍රණාලයක් පිත්තුෂය අරගෙන එන පිත්ත ප්‍රණාලයක් මේ දෙකම ඒකාබද්ධ වෙලා අග්න්‍යාශික පිත්ත පොදු ප්‍රණාලයේ විදිහට තමයි ග්‍රහණීයට සම්බන්ධ වෙන්නේ. දැන් ආහාරය ඇවිල්ලා ඉවරයි. පිත්තුෂයත් ආහාරයත් එක්ක එකතු වෙලා ඉවරයි. අග්න්‍යාශික යුෂයත් ආහාරයත් එක්ක එකතු වෙලා ඉවරයි. අපි බලමු මොනවද මේ යුෂ වලින් කරන කාර්ය. මම මුලින්ම කතා කරන්නේ පිත්තුෂය පිළිබඳව. ඊටම පැහැදිලිව මම කතා කරනවා. පුංචි ළමයි පිත්තුෂය තුළ කිසිදු රසායනික ජීර්ණ එන්සයිමයක් නැහැ. ඔන්න මතක තියාගන්න. පිත්තුෂය ගැන අපි කතා කළාට පිත්තුෂය තුළ කිසිදු ජීර්ණ එන්සයිමයක් නැහැ. ඔබට තිරේ පේනවා. පිත්තුෂය
මගින් ආහාර ජීර්ණය කෙරේ සිදු කරන ප්‍රධාන බලපෑම් දෙකක් තිබෙනවා. පිත්තුෂයේ කාර්යභාරය. පිත්තුෂය ආහාර ජීර්ණය කෙරෙහි සිදු කරන බලපෑම් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි දැන් ආමාශයේ හිතන් ග්‍රහණයට එන ආහාරය ආම්ලිකයි. ඇයි? හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ආම්ලික වෙලා ඉන්නේ. ඒ ආවත් එක්කම පිත්තුෂය විශාල ප්‍රමාණයක් ශ්‍රාව්‍ය වෙලා අර ආම්ලික භාවය දුරරලා ආම්ලිකතාවය නැති කරලා මේක බාෂ්මික වෙනවා. අන්න ආහාර ජීර්ණය කරේ පිටමගේ සිදු කරන එක කාර්යයක් ආහාරය බාෂ්මික කරනවා. ඒ විතරක් නෙවෙයි. ඔන්න ග්‍රහණයේදී පිටමගෙන් කරන තව බලපෑමක්. අපේ ආහාරයේ තියෙන ලිපිඩ කුට්ටි. අපේ ආහාරයේ අපි ලබා ගන්න ලිපිඩ කුට්ටි අන්න පිත්තුෂය මගින් ප්‍රධාන පිත්තුෂය මගින් කුඩා මේද ගෝලිකා බවට භෞතික ජීර්ණයක් කරනවා. පිත්තුෂය මගින් මේද ගෝලිකා බවට භෞතික ජීර්ණයක් කරනවා. අපි ඒකට කියනවා ලිපිඩ තෛලෝදකරණය කියලා. හොඳට මතක තියාගන්න. එහෙමනම් විභාගයේදී අහන්න පුළුවන් ඔබෙන් ආහාර ජීර්ණය කරේ පිත්තුෂයේ බලපෑම දක්වන්න. මොනවද කියන්නේ? එක තමයි ආහාරය බාෂ්මික කිරීම. අංග දෙක තමයි ආහාරයේ පවතින ලිපිඩ කුට්ටි කුඩා මේද ගෝලිකා බවට පත් කිරීම. එහෙම නැත්නම් ලිපිඩ තෛලෝදකරණයක ලක් කිරීම. ඒ කියන්නේ භෞතික ජීර්ණයක ලක් කිරීම. පිත්තුෂය තුළ කිසිදු රසායනික ජීර්ණයක් නැහැ. ඊළඟට මම කතා කරන්නේ අග්න්‍යාශයක යුෂය පිළිබඳව. ඔබ දැක්කා අග්න්‍යාශයක ප්‍රණාලිය ඔස්සේ ඇවිදින්න අග්න්‍යාශයක පිට පොදු ප්‍රණාලිය ඔස්සේ ග්‍රහණයට සම්බන්ධ වෙනවා. අපි බලමු මොනවද මේ අග්න්‍යාශයක යුෂයේ පවතින ජීර්ණ එන්සයිම්. හොඳට මතක තියාගන්න. අග්න්‍යාශයක යුෂයේ පවතිනවා ජීර්ණ එන්සයිම තුනක්. එකක් තමයි ට්‍රිප්සින්, තව එකක් තමයි ලයිපේස්, තව එකක් තමයි ඇමයිලේස්. මොනවද? එහෙමනම් අග්න්‍යාශයක යුෂයේ පවතින ප්‍රධාන ජීර්ණ එන්සයිම තුන ඔබට පේනවා. ට්‍රිප්සින්, අනික තමයි ඇමයිලේස්, අනික තමයි ලයිපේස්. අපි බලමු මොනවද මේ අග්න්‍යාශයක යුෂයේ පවතින ජීර්ණ එන්සයිම මගින් සිදු කරන ජීර්ණ ක්‍රියාවලිය කියලා. ට්‍රිප්සින් කියන්නේ ප්‍රෝටීන ජීර්ණය කරන එන්සයිමයක්. ආමාශයේදී යම් ප්‍රමාණයක් ප්‍රෝටීන ජීර්ණය කරලා අර්ධ ලෙස ජීර්ණය කළා පොලිපෙප්ටයිඩ් ලබා දුන්නා පෙප්සින් මගින්. මෙන්න ග්‍රහණයේදී ඉතුරු වෙලා තියෙන ප්‍රෝටීන මත ගැටෙනවා අන්න ට්‍රිප්සින්. ආමාශයේදී ගැටුනේ පෙප්සින්, ග්‍රහණයේදී ගැටෙන්නේ ට්‍රිප්සින්. හැබැයි මතක තියාගන්න මාධ්‍ය දෙකක්. පෙප්සින් ක්‍රියා කළේ ආම්ලික මාධ්‍යයේදී මෙන්න පිටෙන් බාෂ්මික වෙච්ච බාෂ්මික මාධ්‍ය තුල තමයි මේ ට්‍රිප්සින් ක්‍රියා කරන්නේ. හැබැයි ට්‍රිප්සින් මගින් කරන්නේ අර ප්‍රෝටීන ටික පොලිපෙප්ටයිඩ් බවට පරිවර්තනය කිරීම. ඒ කියන්නේ අර්ධ ජීර්ණයක් කිරීම. එහෙමනම් අන්න ට්‍රිප්සින් ප්‍රෝටීන මත ක්‍රියාත්මක වෙනවා ග්‍රහණයේදී පොලිපෙප්ටයිඩ් ලබා දෙනවා. ඒ නිසා මා නැවතවතාවක් ඔබට කියලා දෙනවා. පෙප්සින් සහ ට්‍රිප්සින් යන දෙකම ප්‍රෝටීන මත ක්‍රියා කරන එන්සයිම්. හැබැයි පෙප්සින් ක්‍රියා කරන්නේ ආම්ලික මාධ්‍යයේදී, ට්‍රිප්සින් ක්‍රියා කරන්නේ බාෂ්මික මාධ්‍යයේදී. ඒ ක්‍රියාවලිය ඔබ හොඳටම දන්නවා. ඊළඟට අපි බලමු මොනවද ඉතුරු එන්සයිම් වලින් කරන්නේ. මේ අහගන්න හොඳටම. පුංචි ළමයි ට්‍රිප්සින් වලට අමතරව අන්න ලයිපේස් ශ්‍රාව්‍ය වෙනවා අග්න්‍යාශයක යුෂයේ ග්‍රහණයේදී ලිපිඩ ජීර්ණය සිදු කරනවා. ලිපිඩ ජීර්ණය පටන් ගන්නේ ග්‍රහණයේදී, ඉවර කරන්නේ ග්‍රහණයේදී. ඒ සඳහා දායක වෙන්නේ අනිවාර්යයෙන්ම ලයිපේස්. ලයිපේස් මගින් අන්න ලිපිඩ ජීර්ණය ඉවර කරලා ග්ලිසරෝල් හා මේද අම්ල බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ ශරීරයට අවශෝෂණය කළ හැකි අන්තබල බවට පත් කරනවා. ලිපිඩ කොහෙදද පත් කරන්නේ? ග්‍රහණයේදී. කවුද මත ක්‍රියා කරන්නේ? ලයිපේස්. ලයිපේස් ක්‍රියා කරන්නේ ලිපිඩ මත. අන්න ලබා දෙනවා ග්ලිසරෝල් හා මේද අම්ල. මීට අමතරව මේ බලන්න ඇමයිලේස් ශ්‍රාව්‍ය වෙනවා. ඇමයිලේස් ක්‍රියා කරන්නේ කාබෝහයිඩ්‍රේට් මත. කාබෝහයිඩ්‍රේට් මත ඇමයිලේස් ක්‍රියාත්මක වෙලා අන්න මෝල්ටෝස් කියන කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ අතරමැදි ඵලයක් ලබා දෙනවා. කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ අතරමැදි ඵලයක් ලබා දෙනවා. ඒක නිසා ඔබ තේරුම් ගන්න ග්‍රහණයේදී ශ්‍රාව්‍ය වෙනවා එන්සයිම තුනක්. මොනවද? ට්‍රිප්සින්, ලයිපේස් සහ ඇමයිලේස්. ට්‍රිප්සින් ක්‍රියා කරේ ප්‍රෝටීන මත අර්ධ ලෙස ජීර්ණය කරලා අන්න ලබා දෙනවා පොලිපෙප්ටයිඩ්. ඒ වගේම ලයිපේස් ක්‍රියා කරේ ලිපිඩ මත. මොනවද ලබා දුන්නේ? ජීර්ණයේ අවසාන ඵල ලබා දුන්නා ලිපිඩ ජීර්ණයේදී ග්ලිසරෝල් සහ මේද අම්ල. ඒ වගේම ඇමයිලේස් ක්‍රියා කළා
කාබෝහයිඩ්‍රේට් මත ක්‍රියා කරලා අන්න ලබා දෙනවා කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ අතරමැදි ඵලයක් වන මෝල්ටෝස්. මේ වෙනකොට ආහාරයේ සෑහෙන ජීර්ණ ක්‍රියාවලියක් සිදු වෙලා ඉවරයි. ඊට පස්සේ තමයි ආහාරයේ ග්‍රහණයේ පහළ කලාපයට. ග්‍රහණයේ පහළ කලාපය කියන්නේ කුඩා ආන්ත්‍රයේ කලාපයට එන්නේ. එතකොට අපි බලමු මොකක්ද මේ සිදුවෙන්නේ ග්‍රහණයට පහළ කලාපයට ආහාරය එනකොට, ඒ කියන්නේ කුඩා ආන්ත්‍රයට එනකොට ජීර්ණ ක්‍රියාවලිය නිමා වෙනවා. ඒ විතරක් නෙවෙයි ආහාර උරා ගැනීම හෝ අවශෝෂණ ක්‍රියාව ආහාර උරා ගැනීම හේවත් අවශෝෂණ ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. අපි ඒ පිළිබඳව කතා කරමු. හොඳයි. අපි ඊළඟට කතා කරන්න සිද්ධ වෙන්නේ අපේම ආහාර ජීර්ණ පද්ධතියේ කුඩා අන්ත්‍රය තුළ සිදුවන ජීර්ණ ක්‍රියාවලිය. අපි ළමයි මේ වෙනකොට අවබෝධ කරගෙන ඉවරයි අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ආහාරය රසායනිකව ජීර්ණය වීම ආරම්භ වුණේ මුඛ කුහරය තුළදී. ඊට පස්සේ ක්‍රමානුකූලව අපි දන්නවා ආමාශය ග්‍රහණය වැනි කලාපවලදී ආහාරයේ විවිධ වෙනස් වීම් වල ලක් වෙමින් රසායනික ජීර්ණ ක්‍රියාවලීන් වලට ලක් වෙමින් වෙන කුඩා අන්ත්‍රයට එනවා. කුඩා අන්ත්‍රයට ඒ කියන්නේ ග්‍රහණයට වඩා පහළ කලාපයට මේ ආහාරය ආපු ගමන් අපේ දරුවනේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අවසන් වෙනවා. එහෙනම් විභාගයේදී ඔබේ විමසලා බැලුවොත් මානව ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණ ක්‍රියාවලිය අවසන් වෙන්නේ කොහෙද කියලා ඊටාත්ම පැහැදිලිව ඔබ ලබා දිය යුතු පිළිතුර තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය අවසන් වෙන්නේ කුඩා අන්ත්‍රයේදී. මතක තබා ගන්න. මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අවසානය කරන්න නැත්නම් අවසානය කරා ළඟා වෙන්න අදාළ වන එන්සයිම කීපයක් කුඩා අන්ත්‍රයේ බිත්තිය මගින් ශ්‍රාවය කරනවා. එකක් තමයි පෙප්ටිඩේස්, තව එකක් තමයි සුක්‍රේස්, තව එකක් තමයි මෝල්ටේස්, තවත් එක එන්සයිමයක් තමයි ලැක්ටේස්. මෙන්න මේ එන්සයිම වල සාමූහික ක්‍රියාදාමයක් විදිහට අර අර්ධ ලෙස ජීර්ණය වෙලා තිබෙන අපේ ආහාර ද්‍රව්‍ය ටික ජීර්ණය අවසන් කරලා අපේ ශරීරයට උරා ගන්න පුළුවන් නැත්නම් අවශෝෂණය කරන්න පුළුවන් මට්ටමට පරිවර්තනය වෙනවා. දැන් නැවතත් මම ඔබට මතක් කරනවා මොනවද මේ එන්සයිම ටික ආහාර ජීර්ණය සමාප්ත කරන්න කුඩා අන්ත්‍රයේ බිත්තියෙන් ශ්‍රාව්‍ය වෙන එන්සයිම ටික මොනවද? එකක් තමයි පෙප්ටිඩේස්, තව එකක් තමයි සුක්‍රේස්, තව එකක් තමයි මෝල්ටේස්, තව එකක් තමයි අපේ ළමයි ලැක්ටේස්. මෙන්න මේ එන්සයිම වලින් කරන කාර්යභාරය පිළිබඳව මම මුලින්ම ඔයගොල්ලන්ට කතා කරනවා. ඔබ දැනගන්න ඕනේ පෙප්ටිඩේස් කියන එන්සයිමේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රෝටීන අර්ධ ලෙස ජීර්ණය වෙලා ලැබිච්ච පොලිපෙප්ටයිඩ මත. ඒ පොලිපෙප්ටයිඩ පෙප්ටිඩේස් එන්සයිමය මගින් ජීර්ණයට ලක් කරලා අන්න ඇමයිනෝ අම්ලය ලබා දෙනවා. ඇමයිනෝ අම්ල අණු ලබා දෙනවා. මේ ඇමයිනෝ අම්ල අණු අපේ ශරීරයට උරා ගන්න පුළුවන්. අන්න බලන්න. ප්‍රෝටීන ජීර්ණය අවසන් වෙන්නේ කුඩාන්ත්‍ර බිත්තියේදී. ප්‍රෝටීන අර්ධ ලෙස ජීර්ණය වෙලා ලැබෙන පොලිපෙප්ටයිඩ කුඩාන්ත්‍ර බිත්තියෙන් ශ්‍රාව්‍ය වන පෙප්ටිඩේස් කියන එන්සයිම මගින් ආහාරය ශරීරයට උරා ගන්න පුළුවන්. ප්‍රෝටීන ශරීරයට උරා ගන්න පුළුවන් වන මට්ටමට ඒ කියන්නේ ඇමයිනෝ අම්ල බවට බෙදෙනවා. ඊළඟට අපි බලමු සුක්‍රේස් මගින් මොකක්ද කරන්නේ. ඔබ දන්නවා අපි ඔය තේ වලට වගේ දාන සීනි වල පවතින සුක්‍රෝස් කියන සීනි වර්ගය සුක්‍රේස් කියන එන්සයිමෙන් ඒක ජීර්ණය ලක් කළා ග්ලූකෝස් අණුවක් සහ ෆ්‍රුක්ටෝස් අණුවක් ලබා දෙනවා. අන්න එහෙනම් සුක්‍රේස් කියන එන්සයිම යාන්ත්‍රික බිත්තියෙන් ශ්‍රාව්‍ය වෙනවා. එයා ක්‍රියාත්මක වෙන්නේ සුක්‍රෝස් කියන සීනි වර්ගයේ මත ග්ලූකෝස් අණුවක් එක්ක ෆ්‍රුක්ටෝස් අණුවක් ලබා දෙනවා. ඊළඟට මම ඔබට කියනවා මෝල්ටේස් කියන එන්සයිම. අන්න මෝල්ටේස් කියන එන්සයිමේ ක්‍රියාත්මක වෙන්නේ මෝල්ටෝස් කියන සීනි වර්ගයේ මත මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩය මත එයා අන්න මෝල්ටේස් මගින් මෝල්ටෝස් පරිවර්තනය කරනවා ග්ලූකෝස් අණු දෙකක් බවට. ග්ලූකෝස් අණු දෙකක් බවට. ඒ වගේම තමයි කිරිවල අන්තර්ගත වෙන සීනි වර්ගය ඔබ දන්නවා ලැක්ටෝස් 10 ශ්‍රේණියේදී ඉගෙනගෙන තිබෙනවා. ලැක්ටෝස් කියන සීනි වර්ගය නැත්නම් ඩයිසැකරයිඩය ලැක්ටේස් කියන එන්සයිමේ මගින් අන්න ග්ලූකෝස් අණුවක් සහ ගැලැක්ටෝස් අණුවක් බවට පත් කරනවා. ග්ලූකෝස් අණුවක් සහ ගැලැක්ටෝස් අණුවක් බවට පත් කරනවා. අන්න මම මේ කතා කළේ කුඩා අන්ත්‍රය තුළදී සිදුවෙන ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව. දැන් ඔබ දන්නවා මේ වන විට අපි ගත්ත ප්‍රධාන පෝෂක පදාර්ථවල ආන්තඵල නැත්නම් අවසන් ඵල ශරීරයට උරාගත හැකි මට්ටමේ ප්‍රතිඵලවලට පරිවර්තනය කරලා ඉවරයි. දැන් ප්‍රෝටීන වල අන්තඵලයේ විදිහට ඔබ දැන් හඳුනාගෙන තිබෙනවා ඇමයිනෝ අම්ල. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් වල අන්තඵල විදිහට ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් වගේ සංඝටක ඔබ හඳුනාගෙන තිබෙනවා. ඒ කියන්නේ දැන් ඔබට ආහාර ජීර්ණය පිළිබඳ හොඳ
අවබෝධයක් තිබෙනවා. ඒ වගේම අමතක කරන්න එපා ලිපිඩ ජීර්ණ අන්තඵලත් ඔබ හඳුනාගෙන අවසන් මේ වෙනකොට තමයි ග්ලිසරෝල් සහ මේද අම්ල. දැන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය මෙතකින් සමාප්ත වෙනවා. දරුවනි අපි මීට පස්සේ මේන් ඉදිරියට කතා කරන්න සූදානම් වෙන්නේ ආහාර අවශෝෂණය පිළිබඳව. මානව ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර අවශෝෂණ ක්‍රියාවලිය ගැන කතා කරද්දී අපි කතා කළ යුතු වෙන්නේ කුඩා අන්ත්‍ර පිළිබඳවමයි. කුඩා අන්ත්‍ර වලදීම තමයි ජීර්ණ ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ කුඩා අන්ත්‍ර වලදීම තමයි ආහාර ඇඟට උරා ගැනීම නැත්නම් අවශෝෂණ ක්‍රියාවලිය වෙන්නේ. ඒ වගේම අපේ දරුවෝ දැනගන්න ඕනේ මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වඩාත්ම විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කරන්න මානව ආහාර ජීර්ණ පද්ධතියේ සුවිශේෂ හැඩගැසීම් ගණනාවක් තිබෙනවා. ඒ සුවිශේෂ හැඩගැසීම් නැත්නම් අනුවර්තන ගණනාවක් තිබෙනවා. විභාගයේදී අහුවොත් මෙන්න මෙවැනි ප්‍රශ්නයක්. ආහාර ජීර්ණ ක්‍රියාවලිය වඩාත්ම විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කරන්න අපේ කුඩා අන්ත්‍රයේ දක්වන අනුවර්තන මොනවද කියලා මේ බලන්න. එකක් තමයි කුඩා අන්ත්‍රයේ දිගින් වැඩි වෙලා තිබෙනවා. තව දෙයක් තමයි කුඩා අන්ත්‍රයේ ඇතුළු බිත්තියේ අංගුලිකා වැඩි ප්‍රසර නැත්නම් නිරුම් පවතිනවා. ඒ වගේම තමයි අංගුලිකා වටා නැත්නම් අංගුලිකා අභ්‍යන්තරය තුළ රුධිර කේශ නාලිකා බහුලව පිහිටා තිබෙනවා. නැත්නම් අධික ලෙස වාහිනීමය වෙලා තිබෙනවා. මම නැවතත් මතක් කරනවා ඔබෙන් ඇහුවොත් එහෙම ආහාර අවශෝෂණ ක්‍රියාවලිය වඩාත්ම විධිමත්වයි කාර්යක්ෂමවයි සිදු කරන්න අපේ කුඩා අන්ත්‍රයේ පවතින අනුවර්තන දිගින් වැඩි වෙනවා. කුඩා අන්ත්‍රය ඇතුළු බිත්තිය අංගුලිකා තිබෙනවා. අංගුලිකා අභ්‍යන්තරය තුළ රුධිර කේශ නාලිකා බහුලව පිහිටා තිබෙනවා. මේ හැම දෙයක්ම ආහාර අවශෝෂණ ක්‍රියාවලිය වඩාත්ම විධිමත්වයි කාර්යක්ෂමවයි සිදු කරගන්න තමයි හැඩගැහිලා තිබෙන්නේ. දැන් ඔබ දන්නවා දිගින් වැඩිවීම, ඒ වගේම ඇතුළු බිත්තියේ අංගුලිකා වැනි ප්‍රසර පැවතීම තුළින් අවශෝෂණ පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වෙනවා. ඒකෝට අවශෝෂණ ක්‍රියාවලිය බොහොම සාර්ථක වෙනවා. ඒ වගේම තමයි සියලු මේ සංඝටක උරාගන්නේ රුධිරයට අවශෝෂණය වෙනකොට තව පොඩි වෙනසක් තියෙනවා. අපි ඉදිරියේදී ගැන කතා කරමු. කොහොම නමුත් මේ රුධිර නාලිකා බහුලව පිහිටා තිබීමේදී රුධිර කේශ නාලිකා බහුලව අංගුලිකා වටා පිහිටා තිබීමේදී ඒවා ඇඟට උරා ගන්න ප්‍රමාණය අවශෝෂණය වන වේගය ඊටමත්ම වැඩි වෙනවා. එහෙනම් ආහාර අවශෝෂණය සඳහා කුඩා අන්ත්‍රයේ පවතින අනුවර්තන පිළිබඳව ඔබ ඊටමත්ම හොඳ අවබෝධයක පසු වෙනවා. ඊට පස්සේ දැන් ඔබට මේ කුඩා අන්ත්‍රයේ දර්ශනයක් මට පෙන්වීමේ හැකියාව තිබෙනවා. ඔය තෙරිය තුල දකින්නේ කුඩාන්ත්‍රයේ ව්‍යුහය ඔබට පේනවා එක ඉතා දිගින් වැඩි. මම කිව්වා මීටර 7ක් පමණ දිගයි කියලා. ඊට පස්සේ මේ කුඩාන්ත්‍රයේ බොහොම ඇඹරිලා තමයි අපේ ආහාර මාර්ග පද්ධතියේ තියෙන්නේ. ඊට පස්සේ මම ඔබට මේ වීඩියෝ දර්ශනය හරහා මේකේ අභ්‍යන්තර ව්‍යුහය තවදුරටත් පෙන්වන්න පුළුවන්. ඔබට මේ විශාල කරලා පෙන්වන්නේ අංගුලිකාවල පිහිටීම. බලන්න හොඳට ඔබ ඔය දකින්නේ ආහාර ජීර්ණ පද්ධතියේ කුඩාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්තියේ තියෙන අංගුලිකාවක පිහිටීම රුධිර කේශ නාලිකා බහුලව අභ්‍යන්තරය තුළ විහිදලා තිබෙනවා. ඔබට පැහැදිලිව පේනවා ඒ පිළිබඳ අධ්‍යයනයක නිරත වෙන්න. ඊට පස්සේ මම අවසාන වශයෙන් ඔබට මේ තිරිය තුළ දක්වලා තිබෙන්නේ අංගුලිකාවක නම් කළ රූප සටහනක්. ඔබ හොඳට බලන්න අර බාහිරින්ම තියෙන අපිච්ඡද පටකය ඊට ඇතුළතින් ඔබට කහ පැහැති නාලිකාවක් පේනවා. ඒ තමයි පයෝලස් නාලිකාව. ඒ වගේම තමයි රුධිර කේශ නාලිකා රතු පාටින් සහ නිල් පාටින් ඔබට දකින්න පුළුවන් වෙනවා. මේ අංගුලිකාව දකිද්දී මම තව වැදගත් දෙයක් ඔබට කතා කරන්නට ඕනේ මේ පයෝලස් නාලිකාව පිළිබඳව. අපි තමයි හොඳ අවබෝධයෙන් ඉන්න මේ පයෝලස් නාලිකාව ආරම්භ වෙන්නේ. පයෝලස් නාලිකාව ආරම්භ වෙන්නේ වසාවාහිනියකින්. අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අර ලිපිඩ ජීර්ණයේ අන්තඵල ඔබ හොඳටම දන්නවා. දැන් ග්ලිසරෝල් සහ මේද අම්ල තමයි ලිපිඩ ජීර්ණයේ අන්තඵල වෙන්නේ. ඒ ලිපිඩ ජීර්ණයේ අන්තඵල අන්න පයෝලස් නාලිකාවට තමයි අවශෝෂණය වෙන්නේ. පයෝලස් නාලිකාවට අවශෝෂණය වෙලා ඒක වසා පද්ධතිය ඔස්සේ තමයි පරිභාණය වෙන්නේ. ඒක විශේෂ දෙයක්. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් වල ජීර්ණයේ අන්තඵල, ඒ වගේම ප්‍රෝටීන ජීර්ණයේ අන්තඵල ඒවා සාමාන්‍ය රුධිර කේශ නාලිකාවලට අවශෝෂණය වෙද්දී ලිපිඩ ජීර්ණයේ අන්තඵල වෙන ග්ලිසරෝල් සහ මේද අම්ල අනිවාර්යයෙන්ම පයෝලස් නාලිකාව තුලට අවශෝෂණය වෙලා වසා පද්ධතිය ඔස්සේ තමයි පරිභාණය වෙන්නේ. අංගුලිකාවේ රූප සටහන දකිද්දී ඔබට පැහැදිලිව පේනවා මේ පයෝලස් නාලිකාව ආරම්භ වෙන්නේ වසා වාහිනියකින්. එහෙනම් විභාගයේදී අංගුලිකාවක් නම් කරන්න කිව්වොත් අපිච්ඡදය, රුධිර කේශ නාලිකා,
පයෝලස් නාලිකාව වසවාහිනිය ඔබට ඉතා පැහැදිලිව නම් කරන්නට පුළුවන් වෙනවා. ඊට පස්සේ ඇහුවොත් එහෙම සාමාන්‍ය රුධිර කේශ නාලිකා වලට අවශෝෂණය වෙනවා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන වැනි සංඝටක වල ජීර්ණයේ ඵල. ඒ වගේම තමයි ලිපිඩ ජීර්ණයේ අවසන් ඵල නැත්නම් අන්ත ඵල වන ග්ලිසරෝල් සහ මේද අම්ල අනිවාර්යයෙන්ම අවශෝෂණය වෙන්නේ පයෝලස් නාලිකාවට. පයෝලස් නාලිකාවට අවශෝෂණය වෙලා ඒවා පරිවහණය වෙන්නේ අපේ වසා පද්ධතිය තුලින්. ඒ දැනුම ඉතාමත්ම හොඳින් පවත්ව ගන්න. මොකද බොහෝ අවුරුදුවල බොහෝ අවස්ථාවන් වලදී මේ පිළිබඳව සාමාන්‍ය පෙළ විභාගයේ විමසීම් කරලා තිබෙනවා. ඊළඟට දැන් උඩාන්ත්‍රයේ සිදුවෙන ක්‍රියාවලිය ජීර්ණ ක්‍රියාවලිය සමාප්ත වුණා, අවශෝෂණය වුණා. අපි ඒක දැනගත්තට පස්සේ ඔන්න යනවා මහාන්ත්‍රය පිළිබඳව කතා කරන්න. අපි ළමයි දැන් මේ මහාන්ත්‍රය කුඩාන්ත්‍රයෙන් පස්සේ ජීර්ණඵල අවශෝෂණය වුණාට පස්සේ ඉතුරු වෙන රොඩ්ඩ කොටස, ඒ කියන්නේ මේක තරලමය අවස්ථාවේ තියෙන ජලය තාමත් විශාල ප්‍රමාණයක් තියෙන නිසා මේක ඇතුල් වෙනවා මහාන්ත්‍රයට. මේ ආහාරයේ ජීර්ණඵල අවශෝෂණයෙන් පස්සේ ඉතුරු වෙන ඵලය තමයි අන්න මහාන්ත්‍රයට ඇතුල් වෙන්නේ. මහාන්ත්‍රයට ඇතුල් වුණාම මේ මහාන්ත්‍රයේ මොන වගේ ව්‍යුහයක්ද? සාමාන්‍ය මේක උණ්ඩුකයෙන් තමයි ආරම්භ වෙන්නේ. අවසාන වෙන්නේ ගොඩේ. අර උණ්ඩුකය සීමාව තුළ පවතින උණ්ඩුක පුච්චිය ඔබ මීට කලින් හදාරලා තිබෙනවා. අන්න උණ්ඩුකය කලාපයෙන් තමයි මේක මහාන්ත්‍රයට ඇතුල් වෙන්නේ. සාමාන්‍යයෙන් මීටර 1.5ක පමණ ප්‍රමාණයක් දිගයි කියලා තමයි විශ්වාස කරන්නේ. මානව ජීර්ණ පද්ධතියේ මහාන්ත්‍රය මීටර 1.5ක පමණ ප්‍රමාණයක් දිග කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම තමයි මේක ආහාරයේ ජලය, සෙලියුලෝස් වැනි කොටස් තමයි මේ වෙනකොට ඉතුරු වෙලා තිබෙන්නේ. ඉතින් මහාන්ත්‍රය තුළදී මොකක්ද වෙන්නේ? මහාන්ත්‍රය තුළදී අපි ළමයි මේ ඉතුරු වෙච්ච මේ මිශ්‍රණය නැත්නම් මේ පෝෂක ඉතුරු වීමෙන් පස්සේ අපිට පෝෂක අවශෝෂණයෙන් පස්සේ ඉතුරු වෙන මේ තරල මේ සංඝටකය මහාන්ත්‍රය තුල යනකොට මහාන්ත්‍රය කියන කලාපයේ සිදු වෙන ප්‍රධානම ක්‍රියාවලිය තමයි ඒකේ තියෙන ජලය ටික අවශෝෂණය වෙනවා. ඒකේ ජලය ටික අවශෝෂණය වෙලා අන්න අර්ධ ඝන තත්වයට පරිවර්තනය වෙනවා. අර්ධ ඝන තත්වයට පරිවර්තනය වෙලා ඔන්න එනවා අපේ ගුද මාර්ගයේ සීමාවට. ගුද මාර්ගයේ සීමාවෙන් පස්සේ ගුදය හරහා ඒක බැහැර වෙලා යනවා. ඒක තමයි අපි කියලා කියන්නේ මල ද්‍රව්‍ය. සාමාන්‍යයෙන් පෝෂක උරා ගැනීමෙන් පස්සේ තමයි අපි මේක මල ද්‍රව්‍ය කියලා කියන්නේ ගුද මාර්ගයට ආවට පස්සේ. ඒ වගේම තමයි ඔබට අහන්න පුළුවන් ඇයි මේ මල ද්‍රව්‍ය වලට කහ පැහැති වර්ණයක් ලැබෙන්නේ? ඒකට ගොඩක්ම ඒකට හේතුව තමයි පිත්ත වර්ණක මේකට එකතු වෙනවා. ඒ වගේම තමයි ඔය මල ද්‍රව්‍ය වල පවතිනවා ජීර්ණය නොවුණු කොටස්. ඒ වගේම ඇතැම් ශුද්‍ර ජීවීන් වර්ග, ආහාර මාර්ග බිත්තියෙන් ගැලවිච්ච අපිච්චදේ, ඒ වගේම ශ්ලේෂ්මලය වගේ දේවල් තමයි ඔය තුල අන්තර්ගත වෙන්නේ. මම හිතන්නේ මේ වෙනකොට අපේ දරුවෝ ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව ඉතාමත්ම හොඳ අවබෝධයක ඉන්නවා. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඊළඟ අධ්‍යයනයේදී යන්න ඉතාම සරලව සාමාන්‍ය බෙල මට්ටමින් අපේ විෂය නිර්දේශය තුළ ආහාර මාර්ග පද්ධතිය නැත්නම් ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව පවතින රෝග තත්ත්ව කිහිපයක් සහ යහපත් ජීර්ණ පද්ධතිය පවත්වා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව යම් සාකච්ඡාවක් සිදු කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මම ප්‍රශ්න කිහිපයක් ඔබෙන් අහනවා ඇගීම් ප්‍රශ්න විදිහට. ඒ එකම ප්‍රශ්නයකටත් මම පිළිතුරු ලබා දෙන්න උත්සාහ කරන්නේ. මේ වීඩියෝව නරඹලා ඔබට පුළුවන් නම් ඒ උත්තර ටික ගවේෂණය කරගන්න. මම හිතනවා පාඩම සාර්ථකයි, පාඩම ශ්‍රවණය කළ ඔබ සාර්ථකයි, පාඩම ඉදිරිපත් කළ අපත් සාර්ථකයි කියලා. කොහොම නමුත් පවතින වූ මේ වාතාවරණය තුළ ඔබ මෙලෙස විෂය කරුණු එකතු කරගනිමින් සාර්ථක වූ විභාග ජයග්‍රහණයක් ලබා ගැනීම කියන බලාපොරොත්තුව විශ්වාසයේ අපි සතුව තිබෙනවා. එහෙමනම් අපි කතා කරන්න සූදානම් වෙමු ඊළඟ අධ්‍යයනයේදී මේ ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව පවතින රෝග මොනවද කියලා. හැබැයි අමතක කරන්න එපා අපි සාමාන්‍ය පෙළ සීමාවේ අපේ සීමා මායිම් වල ඉඳගෙනයි මේ රෝගී තත්ත්වයන් විස්තර කරන්නේ. මොකද වෛද්‍ය විද්‍යාත්මක ඉතාමත්ම ගැඹුරු රෝගී තත්ත්වයන් දක්වා මේවා රැගෙන යන්න පුළුවන්. නමුත් අපිට එලෙස අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගයට ඔබේ විභාගයට ගැළපෙන පරිදි තමයි මේ විස්තර කිරීම අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ.